ඊට පස්සේ කුටිකතාවය ගැන කතා කරා ධන කුටිකතාවය ඍණ කුටිකතාවය කියලා. ඊට පස්සේ මේ කුටිකතා සමීකරණ දෙක ලියා ගන්න ඕනේ. එකක් මාතයයි මධ්‍යන්නයයි පාවිච්චි කරලා ගන්න එක. අනිත් එක මධ්‍යස්ථයයි මධ්‍යන්නයයි පාවිච්චි කරලා ගන්න එක. හරි. right. සංඛ්‍යානේ අන්තිමේටම අපි උසස් පෙළදී ඉගෙන ගත්තේ විශේෂයෙන් කියලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ O level වලට වඩා වෙනම ඉගෙන ගත්තේ මේ අපගමනය කියන කෑල්ලයි කුටිකතාවය කියන කෑල්ලයි. ඒ කෑල්ලයි එක තැනක ලියාගෙන ඉමු. මධ්‍යන්න අපගමනය කියන එක නම් මේ විදිහට ගන්න පුළුවන් කියලා දන්නවා. ඊට පස්සේ විචලතාවයයි සම්මත අපගමනය ගැන මම දැන් කිව්වා හැම දත්තයක්ම ඒ කියන්නේ අපි x කියලා ගන්න අගයක් මධ්‍යන්නයෙන් අඩු කරලා ඒක වර්ග කරනවා හේතුව ධන ඍණ ස්වරූපයේ ඉවත් වෙලා විශාලත්ව විතරක් ගන්න. වර්ග වෙනවා ඒක සංඛ්‍යාතයෙන් වැඩි කරලා ඒ ටික තමයි එකතු කරන්න වගේ. ඒකලා මුළු දත්ත ප්‍රමාණයෙන් බෙදනවා. මේ සමීකරණය තමයි ඔරිජිනල්ම සමීකරණය. හරිද? අර්ථ දැක්වීමෙන් ගන්න සමීකරණය. ඊට පස්සේ ඒක සුළු කරලා තමයි මෙන්න මේ සමීකරණය හදාගත්තේ. හරිද? ඔය දෙක පාඩම් තියෙන්න ඕනේ. අනිත් එක මෙතන මේ සුළු කිරීමක් මතක තියෙන්න ඕනේ. හරි මේ උඩ පූර්ණ වර්ගයේ මේ ප්‍රසාරණය කරලා ත්‍රිපදය හදාගෙන ඊට පස්සේ ඒ ත්‍රිපදයට සිග්මා ලකුණු වෙන වෙනම දාගෙන ඒ ගත්ත විදිය. ඒක පාඩම් කරලා හදා මතක තියාගන්න ඕනේ. විචලතාවයේ වර්ගමූලය ගන්න හේතුව දැන් අපි වර්ගන එකතු කරේ. සම්මත අපගමනය කියලා කියන්නේ ඒකේ වර්ගමූලය අරගෙන ඉවරලා තනි උත්තරයක් ගන්න එක. ඊට පස්සේ කුටිකතාවය කියන කාරණාව කුටිකතාවය කියද්දි ඔයාලට මතක ඇති මෙහෙම තිබ්බොත් එහෙම ඒ කියන්නේ මධ්‍යස්ථය මේ වගේ තැනක තියෙන්නේ. මධ්‍යස්ථය මේ මධ්‍යන්නත් ඔය වගේ තැන් වල තියෙනවා. x bar මේ හරිය තමයි මාතේ තියෙන්නේ. අපි කියනවා මේකට ඍණ කුටිකයි කියලා. ඊට පස්සේ අනිත් පැත්තට තිබ්බොත් එහෙම ඔය විදිහට තිබ්බොත් එහෙම සංඛ්‍යා ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කරපුවම ඔය විදිහට තියෙනවා මාතේ මෙහෙම තිබිලා මධ්‍යස්ථයේ මෙතන තිබ්බොත් එහෙම අපි කියනවා මධ්‍යන්නේ මධ්‍යස්ථයේ කලින් ඒ කියන්නේ මැද හරිය තියෙන තිබ්බොත් එහෙම අපි කියනවා ධන කුටිකයි කියලා. ඔව් සෝරි මේක ඇත්තටම මේ කතන්දර දෙක වැරදිච්ච ගුණේ. ඔව් x bar වැඩි නම් ධන කුටිකයි x bar අඩුයි නම් ඍණ කුටිකයි කියලා කියන්නේ. මාතයට වඩා x bar වැඩි නම් ධන කුටිකයි කියලා කියනවා. මාතයට වඩා x bar අඩුයි නම් ඍණ කුටිකයි කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ ඔගේ සමීකරණ දෙකක් තිබ්බා. ඒක මම නෝට් එකෙන් ෂෙයා කරන්නම්. පේනවද? මාතේ පාවිච්චි කළා කුටිකතාවය ලියන විදිහයි මධ්‍යන්නේ පාවිච්චි කළා කුටිකතාවය ලියන විදිහයි.
මධ්‍යස්ථය පාවිච්චි කරලා තියෙනවා. ඔය සමීකරණ දෙක තමයි උසස් පෙරදිග කියලා අලුතෙන් ආපු කෑලි දෙක. විභාගයකදී ගණිතය සඳහා සමත් වීමේ ලකුණු 30 වේ. විභාගයේ සමත් සිසුන්ගේ ලකුණු වල ව්‍යාප්තිය පහක් දක්වනවා. දැන් මේ තියෙන්නේ ලකුණු 30ට වඩා වැඩියෙන් ගත්ත ළමයින්ගේ ව්‍යාප්ති සටහන. පිරිමි ළමයි ටිකයි ගෑනු ළමයි ටිකයි. කියන විභාගයේ සමත් පිරිමි ළමුන්ගේත් ගැහැණු ළමුන්ගේත් ලකුණු වල මධ්‍යයන්‍ය හා සම්මත අපගමනයේ සොයන. හරිද? ඒක ඊට පස්සේ අපි ඒ කට්ටිය කුටිකතාවයත් හොයමු. කුටිකතාවය හොයනකොට ඒතර ඕන වෙනවා මාතේ හරි මධ්‍යස්ථය හරි ඕන වෙනවා. අපි ඒක සුදුසු ඒ වෙලාවට ගලපලා දෙකෙන් එකක් හොයාගමු. මාතේ හරි මධ්‍යස්ථය හරි. රයිට්? අපි දැනට මේකේ මේ මධ්‍යයන්‍යයි සම්මත අපගමනය හොයන්න ඕන කරන විදිහට වගුව ගහගමු. රයිට්? රයිට් මම මොකද කරේ පිරිමි ළමයි ගෑනු ළමයි වෙන් වෙන් කරලා ලියාගෙන ඊට පස්සේ දැන් මම මේකේ මධ්‍යයන්‍යයි සම්මත අපගමනය හොයන්නයි යන්නේ. එතකොට මධ්‍යයන්‍ය හොයන්න මම මහන්සි වෙන්නේ x බාහ හොයන්න මම මහන්සි වෙන්නේ උපකල්පිත මධ්‍යයන්‍යයක් වතාවක් k වතාවක් සිග්මා u fu බෙදීම සිග්මා f පාවිච්චි කරලා. හරිද? මෙන්න මෙයා පාවිච්චි කරලා තමයි දැන් මධ්‍යයන්‍ය ගන්න. එහෙම මධ්‍යයන්‍ය ගන්නකොට මම පිරිමි ළමයින්ගේ එකේ වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්න අගේ තියෙනවනේ. මේක මම ගන්නවා approximation අගේ කියලා. හරිද? ඊට පස්සේ ඉතිරි දත්ත ටික ටක් ගාලා වෙලා පුරවගෙන යනවා. මේක ඇත්තටම වේගෙත් එක්ක තියෙන්නේ. ටක් ගාලා මම පුරවගෙන යනවා අපගමන අගයන් ටික. හරිද? රයිට්. කළා බලමු. D අගයන් ගන්න ඕනේ. ඊට පස්සේ U අගයන් ගන්න ඕනේ. ඊට පස්සේ FU අගයන් ගන්න ඕනේ. හරිද? D අගයන් ගන්නකොට එතකොට දැන් අපගමනය මම මේකේ A කියලා ගත්තා නම් මෙතන බිඳුවයි උඩට යනකොට ඍණ 10යි මේක ඍණ 20යි ඊට පස්සේ උඩට ඍණ 30යි 10යි 20යි එතකොට U අගයන් එන්නේ බිඳුවයි ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි කියලා. මෙතන ඍණ ධන 1යි FU අගයන් එන්නේ කීයද? FU අගයන් එන්නේ දැන් මේ අගයයි සංඛ්‍යාතය වැඩි කරලා. right? ඊට පස්සේ දත්ත ටික අපි එකතු කරගන්න ඕනේ. දත්ත ටික එකතු කරලා ඊට පස්සේ මම සමීකරණයට ආදේශ කරන්නයි යන්නේ.
right සුළු කරලා ගත්තාම 65 කියන එක න තමයි සම්මත අපගමනය කියලා ගත්තේ sorry සම්මත අපගමනේ මොකද්ද මේ උපකල්පිත මධ්‍යන්නේ කියලා ගත්තේ ඊට පස්සේ වෙරලා මේකේ k අගය වෙන්නේ 10 හේතුව මේකේ අපගමනය වෙනස් වෙන්නේ 10 ගුණාකාර වලින් ඔය විදිහට සුළු කරලා ගත්තා. දැන් මම මේකේ සම්මත අපගමනය ගන්න යන්නේ. සම්මත අපගමනය ගන්නකොට අංක 1 ඔයාලට ඕන වෙනවා පුතේ විචලතාවය කියන එක කෙනා. මොකද විචලතාවය ගත්තට පස්සේ තමයි සම්මත අපගමනය ගන්න පුළුවන්. දැන් විචලතාවය ගන්නකොට සමීකරණ මතක තියාගෙන ගාන හදන එක තමයි ලේසි. නැත්තම් ඔයාලට වෙන්නේ දත්ත අර කියන්නේ අර්ථ දැක්වීමෙන් ගන්නවා නම් ඔයාලා හැම දත්තයක්ම මෙන්න මේ 60න් අඩු කරලා ඒ දත්ත ටික ඔක්කොම වර්ග කරලා ඒව සංඛ්‍යාතයෙන් වැඩි කරලා ඒ ටික එකතු කරගන්න ඕනේ. හරිද? ඒව සංඛ්‍යාතයෙන් වැඩි කරලා ඒ දත්ත ටික එකතු කරලා මුළු සංඛ්‍යාතයෙන් බෙදන්න ඕනේ. හරිද? මේක තමයි අර්ථ දැක්වීම. විචලතාවයේ අර්ථ දැක්වීම. ඊට පස්සේ මේ උත්තරේ වර්ගමූලය ගත්තාම සම්මත අපගමනය. හරිද? හැබැයි මේක හොඳයි. ඒ වුණාට අපි මේක සුළු කරලා අපි කරන්නේ කොහොමද? දත්තයන්ගේ වර්ග ටික සංඛ්‍යාතයෙන් වැඩි කරලා ඒ ටික එකතු කරනවා. ඒකල ඒකේ මධ්‍යන්නයගේ අරගෙන අපි හොයාගත්ත මධ්‍යන්නේ වර්ගයක් අඩු කරනවා. එච්චරයි. හරිද? සම්මත අපගමනය ගන්නාම මේ කොටසේ වර්ගමූලය ගන්නවා. ඔයාලට මේ සමීකරණය පාවිච්චි කරත් අවුලක් නැහැ. මේ සමීකරණය පාවිච්චි කරත් අවුලක් නැහැ. හැබැයි මෙන්න මෙයා පාවිච්චි කරන එක තමයි ගොඩක්ම හොඳ. මොකද මේ දත්තවල වර්ග ගන්නවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි හින්දා. හරිද? ඊළඟ කාරණාව තමයි මේ xi කියන එක්කෙනා අපිට ලියන්න පුළුවන් සරල විදිහට. හේතුව මෙතන පැහැදිලිව පේනවනේ 5 ගුණාකාර මේ 10න් 10ට තමයි වැඩි වෙවි යන්නේ කියලා. හරිද? මේ xi කියන එක්කෙනා මට ඕන ලියන්න පුළුවන් මේ විදිහට. බලන්න මේක ලියන්න පුළුවන් නේද? අර පොඩි කාලේ ඔයාලට මතකද මේ සංඛ්‍යා රටා ලියද්දි කොහොමද ලිව්වේ? පොදු පදේ ලිව්වේ? සංඛ්‍යා රටා ලියනකොට පොදු පදේ ලියනවා නේද මේ විදිහට? මේක දැන් 5න් 5ට යන හින්දා 5යි yi වගේ ලියලා හරි ඒකට එකතු කරපුවාම 30ක්. ඒකට 30ක් එකතු කරපුවාම ඔයාලට මේ xi ලියා ගන්න පුළුවන් නේද? බලන්නකෝ. x1 කියන එක්කෙනා ලියන්න ඕන නම් මට ලියන්න පුළුවන් 30 එකතු කිරීම 5 වතාවක් 1 කියලා ලියන්න. මෙතන n දැම්ම නම් හරි. sorry මෙතන n දාලා තිබ්බයි කියලා හිතමු. එතකොට 35යි. ඊට පස්සේ දෙවෙනි දත්තය ඕන නම් කොහොමද ලියන්නේ? දෙවෙනි දත්තය ලියන්න ඕන නම් 30 එකතු කිරීම 5 වතාවක් 2. 10යි 40යි. මේක 5න් 5ට නෙවෙයි 10න් 10ට යන්නේ නේ. එතකොට අපි මේක සුළු කරමු මෙහෙම විදිහට. 5න් කෙනෙක් කෙනා සුළු කරලා 25 එකතු කිරීම 10යි n. ඔය විදිහට පොදු පදයක් ලියා ගන්න පුළුවන් වුණා. නැත්නම් xi වෙනුවට පොදු පදයක්. හරි. ඊට පස්සේ ඕනනම් ඒක සුළු කරගන්නත් පුළුවන්. මම මේක මේ පොදු පදයෙන් පද දෙකක් විතර එන විදිහට ලියලා පෙන්නන්නම්. 25 එකතු කිරීම 10. ඊට පස්සේ 25 එකතු කිරීම 20. ඊට පස්සේ x3 කිව්වොත් එහෙම 25 එකතු කිරීම 30. 10න් 10ට පැන පැන යන්නේ. හරිද? ඒ කියන්නේ ඔය මේ x අගයන් ඔය විදිහට ලියන්න පුළුවන්. ඒතකොට x අගයන්ගේ වර්ග ලියන්න කිව්වහම හරි x අගයන්ගේ වර්ග කියන එක කෙනා ලියන්න කිව්වහම
මට ලියන්න පුළුවන් 25 ධන 10ක් i ගේ වර්ගය කියලා. හරි 25 ධන 10ක් i ගේ වර්ගය කියලා ලියන්න පුළුවන්. මේක පොඩ්ඩක් සුළු කරගත්තොත් ඔයාලට තේරෙයි. මේක සුළු කරගන්න මේක සුළු කරගත්තාම මොකද වෙන්නේ? 25 වර්ගය 625 එකතු කිරීම 25යි 10යි වැඩි කරලා ඒකේ දෙගුණය. ඒකේ දෙගුණය ගත්තාම එන්නේ 250යි 500යි වතාවක් i එකතු කිරීම 100යි i වර්ගය. හරි. මේකේ පොදු සාධක තියෙනවා නම් ඒවා එළියට ගන්න පුළුවන්. මේකේ පොදු සාධක විදිහට මම 25ම එළියට ගන්නම්කෝ. 25 කියලා ওই විදිහට ඕන නම් 25 එළියට ගන්නත් පුළුවන්. ඊට පස්සේ සමීකරණයක් තමයි එන්නේ. xi වලට. ඒ කියන්නේ ඔයාලට දැන් ගණන් හදාගෙන යන වෙලාවට මෙන්න මේ වගේ පොඩි සුළු කිරීමක් කරගත්තොත් ඒකෙන් වාසියක් තියෙන xi ඒ කියන්නේ දත්තවල වර්ග ගන්නකොට. නැත්නම් මේ 35 වර්ගය, 45 වර්ගය, 55 වර්ගය එහෙම ගන්න ගියාම අමාරුයි. මම ඒක පාවිච්චි කරලා මේක මේ xi හොයන්න try එකක් දෙන්නම්. අපි බලමු කොහොමද ගාන හදන්නේ කියලා ඊට පස්සේ. ආයෙත් කියලා දෙන්න හොඳට අහගන්න. මේකේ මධ්‍යගයන් නැත්තම් දත්ත රටාවකට යන හින්දා 35 45 55 65 75 85 කියලා රටාවකට යන හින්දා ඒක මට ලියන්න පුළුවන් පොදු සමීකරණ ආකාරයට. කියන්නේ අර පොඩි කාලේ ලිව්ව සංඛ්‍යා රටා ආකාරයට මේක අර සංඛ්‍යා රටාවේ පොදු පදේ ලියන විදිහට. ඒ කියන්නේ xi කියන එක නා ලියන්න පුළුවන් මට කොහොමද 25 එකතු කිරීම 10 වතාවක් i කියලා. හේතුව මේක 10න් 10ට යන හින්දා 10 වතාවක් i කියලා ගත්තා. ඊට පස්සේ පළවෙනි පදේ ගන්නකොට එක ආදේශ කරලා බලනවා. එතකොට 10 එන්නේ අඩු ප්‍රමාණය එකතු කරනවා 35 කියලා. 35 එන්න ඕන හින්දා 25 එකතු කරනවා. හරිද? දැන් මට සම්මත අපගමනය ගන්නකොට නැත්නම් විචලතාවය ගන්නකොට මොකක්ද ඕනේ? විචලතාවය ගන්නකොට ඕනේ මේ දත්ත ටිකේ වර්ග සංඛ්‍යාතයෙන් වැඩි කරලා ඒ ටික එකතු කරලා එයාලගේ වර්ගවල මධ්‍යන්නේ අරගෙන අඩු කරනවා x භාග වර්ගය. හරිද? මේ සමීකරණයට දාන්න xi ගේ වර්ග ඕනේනේ. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙනම් මේ xi ගේ වර්ග ටික මට ඕන වෙනවා. ඒ කියන්නේ 25 ධන 10ක් i ගේ පූර්ණ වර්ග ටික ඕන. මම මේක ප්‍රසාරණය කරනවා. හරිද? දැන් මට ඇත්තට මේ 35 45 55 වර්ග ටික හොයන්න පුළුවන්. මහා අමාරු ගානක් නෙමෙයි. ඒ වුණත් දැන් මේක ලොකු දත්ත ව්‍යාප්තියක් නම් ඔයාලා තනියම අතින් මේ කොලයක ලියලා නම් හදන්නේ. ඇත්තටම ඔය මේ හරි මැදාගයන්ගේ වර්ග ගන්නකොට ඊට වඩා ලේසි මේ විදිහට කරන එක. කොහොමද xi කියන එක්කෙනාගේ මේ වගේ පොදු පදයක් හදාගෙන ඒ පොදු පදේ වර්ග කරනවා. එතකොට ආවා 625 එකතු කිරීම 500යි i එකතු කිරීම 100යි i වර්ගය කියලා. ඊට පස්සේ ඒක මම f වලින් වැඩි කරනවා. දැන් මට f වතාවක් xi වර්ග නෝනේනේ. f වතාවක් xi ගේ වර්ග. එතකොට මේ මුළු පදයට f වලින් වැඩි වෙනවා. 625 500යි i එකතු කිරීම 100. එතකොට ඔයාලා දන්නවා මේක පොදුවේ f වලින් වැඩි කරනකොට මේ හැමෝම f වලින් වැඩි වෙන එකයි වෙන්නේ. ඒ කියන්නේ ඊට අනුරූප සංඛ්‍යාතයෙන් වැඩි වෙනවා. ඊට පස්සේ මේකට සිග්ම ලකුණ දැම්මොත් එහෙම මතක ඇති සිග්ම දානකොට අර අනුකලනය වගේ තමා විචල්්‍ය කොටස් වලට විතරයි සිග්ම වැටෙන්නේ. නියත පද ඔක්කොම එළියට ගන්න පුළුවන්. සංගුණකයක් විදිහට එළියට ගන්න පුළුවන් කියන එක. එතකොට මේක ලියන්න පුළුවන් 625 වතාවක් සිග්ම f එකතු කිරීම 500 වතාවක් සිග්ම fi එකතු කිරීම 100 වතාවක් සිග්ම fi වර්ගය. එතකොට ඔයාලට තේරෙනවා මෙතන i කියන එක්කෙනයි i වර්ග කියන කැලී විතරයි ගන්න ඕනේ නේද? දැන් මේ ගානේ විදිහට i තියෙන්නේ පළවෙනි දත්තේ ඉඳලා දත්ත තියෙන්නේ 1 2 3 4 5 6නේ.
දත්ත 6කට විතරයි ලියන්න තියෙන්නේ. මම නිකන් ලියන්නම්. මෙතන මම සිම්පල් i කියලා දාගත්තොත් එහෙම i එන්නේ 1 2 3 4 5 6 කියන දත්ත 6 විතරයි තියෙන්නේ. එතකොට ඒ වගේ i වර්ග කියන එක්කෙනා i වර්ග කියන එක්කෙනා ලියන්න පුළුවන් 1 4 1 4 9 16 25 36. හරිද? ඊට පස්සේ මට ඕන වෙනවා ඔය fi කියන එක්කෙනා fi කියන එක්කෙනයි fi වර්ගය කියන එක්කෙනයි. ඒ කට්ටිය සාමාන්‍ය විදිහට සුළු කරලා ලියන්න පුළුවන්. දැන් මම අර සාමාන්‍ය ඒ දවස්වල ඔහේ හදපු ගානකට වඩා පොඩ්ඩක් වෙනස් කරලා හදන්නේ ගාන. හරි. රයිට්. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඒ හොයාගත්ත අගයන් පාවිච්චි කරලා හරිද? ඒ හොයාගත්ත අගයන් ටික පාවිච්චි කරලා ඒක මම සිග්මාට ආදේශ කරනවා. සිග්මා වර්ගය සමානයි. දැන් මෙතෙන්ට ආදේශ කරන්න තියෙනවා සිග්මා fxi ගේ වර්ග බෙදීම සිග්මා f අඩු කිරීම x භාගය වර්ගය කියලා. හරිද? ඒකට මම මේක මෙන්න මේ කොටස සම්පූර්ණයෙන් අරගෙන ආදේශ කරනවා. මෙන්න මේ කැල සම්පූර්ණයෙන් අරගෙන ආදේශ කරනවා. එතකොට ඔයාලට තේරෙනවද 600 එකතු කිරීම 500 වතාවක් සිග්මා fi බෙදීම සිග්මා f එකතු කිරීම 100 වතාවක් සිග්මා fi ගේ වර්ගය බෙදීම සිග්මා f අඩු කිරීම x භාගය වර්ගය කියලා. නැත්තම් 60 වර්ගය කියලා. මේ ගාන විදිහට නම් සුළු කරපුවාම 600 එකතු කිරීම 500 වැඩි කිරීම 245 බෙදීම 70 ඊට පස්සේ 100 965 බෙදීම 70 අඩු කිරීම 3600 ඔය විදිහට ලියා ගන්න පුළුවන්. මෙන්න මෙයාව සුළු කරනවා. මෙයාව සුළු කරලා වෙල උත්තරේ දා ගන්නවා. මේ බිඳුව කපනවා. හරි. රයිට් සුළු කරලා උත්තරේ ගමු බලන්න. රයිට් මම මොකද කරේ? විචලතාවයේ සමීකරණයේ අපි විචලතාවයේ දෙවෙනි සමීකරණයේ xi ගේ වර්ග ටික අපි අර xi පද ටික වර්ග කරන්නේ නැතුව අපි xi කියන එක්කෙනාට සාධාරණ පදයක් ලියාගෙන ඒ කියන්නේ සංඛ්‍යා රටා පාවිච්චි කරලා ඕලේ කාලේ සංඛ්‍යා රටා පාවිච්චි කරලා සාධාරණ පදයක් ලියාගෙන ඒ සාධාරණ පදේ වර්ග කරලා ඒකට ඕන කොටස් හොයාගෙන ගාන හැදුවා. මොකද එතකොට අපිට ගුණ කරන්න තියෙන පුංචි අගයක්. හරි බලන්න 5 25 ඒ වගේ පොඩි පොඩි අගයන් තමයි වැඩි කරන්න තිබ්බේ. ඔක ලොකු ව්‍යාප්තියක් නම් ඇත්තටම දත්ත ඔය විදිහට වැඩි කරන එක තමයි ලාභ ලේසි. හරි. ඊට පස්සේ ඒකෙන් විචලතාවය හොයාගත්තා 128යි කියලා. සම්මත අපගමනය හොයාගත්තා 128 වර්ගමූලය කියලා. සම්මත අපගමනයයි මධ්‍යයන්ය පිරිමි ළමයින්ගේ විතරක් දැන් අපි හොයාගත්තේ.
ගානේ ඊට පස්සේ කියන කෑල්ල තමයි අසමත් පිරිමි ළමුන් 30 ඇතුළු සියලු පිරිමි ළමයින්ගේ ලකුණු වල මධ්‍යයන්‍ය හා සම්මත අපගමනය 48ක් හා 21.5ක් වේ කියලා. හරිද? අසමත් පිරිමි ළමුන් 30ක් ඉන්නවලු. දැන් මෙතන සමත් පිරිමි ළමුන් 70ක් හිටියා. හරිද? මෙතන ළමයි 70ක් හිටියා. මේ හරි. මෙතන ළමයි 70ක් හිටියා. ඊට පස්සේ ෆේල් වෙච්ච ළමයි හිටියලු 30ක්. ඒ කට්ටියත් එක්ක ටෝටල් මේ x බා ලොකු එක්කෙනා. හරි. දැන් මෙතන පාස් වෙච්ච ළමයින්ගේ ඇවරේජ් එක තමයි ලකුණු 60යි කියලා කියන්නේ. සම්පූර්ණ ඇවරේජ් එක ගත්තාම කියනවා 48ක් වෙනවයි කියලා. x බාර් කියන්නේ 48යිලු. ඒ කියන්නේ සම්පූර්ණ ඇවරේජ් එක. ඒ වගේම සම්මත අපගමනයේ සම්පූර්ණ සම්මත අපගමනයේ 21.5යි. මෙතෙන්දී ඊට පස්සේ ගෑන් ළමයින් විස්තර ටිකක් දීලා තියෙනවා. අසමත් ගෑන් ළමයි 10 දෙනා ඇතුළු සියලු ගෑන් ළමයින් සඳහා අනුරූප වගකීම් පිළිවෙලින් 50-15 වේ. විභාගයේ සමත් නොවූ පිරිමි ළමුන් 30 දෙනාගේ හා ගැහැණු ළමුන් 10 දෙනාගේ ලකුණු වල මධ්‍යයන් හා සම්මත අපගමනය හොයන්න කියලා. රයිට්. මම විභාගයේ සමත් නොවූ පිරිමි ළමුන් 30 දෙනාගේ කොහොමද දැන් ඒ 30 දෙනාගේ විතරක් ඇවරේජ් එකයි ඒ 30 දෙනාගේ හරිද? ෆේල් වෙච්ච ළමයි 30 දෙනාගේ ෆේල් වෙච්ච පිරිමි ළමයි 30 දෙනාගේ ලකුණු වල මධ්‍යයන්යයි සම්මත අපගමනය හොයන විදිය තමයි දැන් කතා කරන්නේ. හොඳද? එතකොට මේ පොදු මධ්‍යයන්ය කියන එක කියන දැන් අපි මේ මෙතන මේ 60යි කියන 60යි කියලා අරන් තියෙනවානේ. හරි. ළමයි 100ක් හිටියා නම් හරිද? ළමයින්ගේ මධ්‍යයන්ය ගන්න පුළුවන්. ළමයින්ගේ මධ්‍යයන්ය නැත්නම් x බාර් කියන එක ගන්න පුළුවන්. දැන් 60 ගානේ ළමයි 70ක් කරන්න ඔය කියන විදිහට. හරිද? ළමයි 70ක් අරගෙන ඒ ටික 70ෙන් බෙදලා තමයි ඔය ඇවරේජ් එක ගන්න තියෙන්නේ. හරිද? ළමයින්ගේ මධ්‍යයන්ය ගන්න කිව්වහම මේක දීලා තියෙනවා 48යි කියලා. හරි. ළමයින්ගේ මධ්‍යයන්ය කියන්නේ ළමයින්ගේ ඔක්කොම ලකුණු ටික එකතු කරලා හරිද? ළමයි 100ෙන් බෙදපුවම එනාගේනේ. ඒ කියන්නේ උත්තරේ 48යි කියලා දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ළමයි ඔක්කොගෙම දත්තවල එකතුව 4800යිනේ. හරි. එතකොට මෙතන තියෙනවා දැන් අපි හොයාගත්තා ළමයි 70කගේ මධ්‍යයන්ය තමයි 60ක් වෙන්නේ. හරිද? ළමයි 70ක් ලකුණු 60 ගානේ අරන් තියෙනවා. ඒ කියන්නේ ඇවරේජ් එක කියලා කියන්නේ. හරිද?
ළමයි 70ම ලකුණු 60 ගානේ අරන් තියෙනවා. ඒකින්ද මට ඕන ලියන්න පුළුවන් මේ විදිහට. මේ මුළු ලකුණු ටික ඇතුලේ හරිද? මේ මුළු ලකුණු ටික ඇතුලේ මේ 4800 ඇතුලේ ඉන්නවා 60 ගානේ 70කුත්. සහ අපි හිතමු ඉතිරි ළමයි 30 දෙනා ගත්තේ ඉතිරි ළමයි 30 දෙනාගෙම ඇවරේජ් එකේ මධ්‍යන්නේ x dash කියලා. sorry ඇවරේජ් මධ්‍යන්නේ නෙමෙයි. ඒ කියන්නේ ඉතිරි ළමයි 30 දෙනාගෙම ලකුණු වල මධ්‍යන්නේ x bar dash නම් මට ඒක ලියන්න පුළුවන් නේද x bar dash වතාවක් 30 කියලා. මොකද ඒ කට්ටියගේ මධ්‍යන්නේ වතාව 30 දෙනෙක් ඉන්නවා. ඒ දෙක එකතු කරපුවම තමයි 4800 එන්නේ. මම මේ ලියපු එක තේරුණාද? ගන්න. මේ 4800 ඇතුලේ මේ 4800 කියලා කියන්නේ සරලව ගත්තොත් එහෙම ළමයි ඔක්කොගේම ලකුණු ටික එකතු කරපුවාම එන ආගේ 4800යි. පාස් වෙච්ච ළමයි ගත්තොත් එහෙම පාස් වෙච්ච ළමයින්ගේ ඇවරේජ් එක නැත්නම් පාස් වෙච්ච ළමයින්ගේ ලකුණු මධ්‍යන්නේ 60යිනේ. ඒ කියන්නේ මේ 70ම නිකන් ලකුණු 60 ගානේ ගත්තා කියන එකනේ. හරිද? ඒ කියන්නේ මේ 4800 ඇතුලේ ලකුණු 60 ගානේ ගත්ත 70කුත් ඉන්නවා. ඊට පස්සේ ෆේල් වෙච්ච ළමයින්ගේ මධ්‍යන්නේ වතාවක් එතන ළමයි 30 දෙනෙකුත් ඉන්නවා. හරි. මේ x ළමයින්ගේ මධ්‍යන්නේ කියන්නේ දැන් මධ්‍යන්නේ 48යි කියලා දීලා තියෙනවනේ. ඒ කියන්නේ ළමයි 100ක්. මුල් ඔක්කොම ළමයි 100 දෙනාගේම ලකුණු ටික එකතු කරලා ඒක 100ෙන් බෙදපුවාම තමයි 48ක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ලකුණු ඔක්කොගෙම එකතුව ගත්තොත් එහෙම 4800යි. ඒ 4800 ඇතුලේ ඉන්නවා ලකුණු 60 ගානේ ගත්ත 70කුත්. ඊට පස්සේ අර අඩු ලකුණු ගත්ත කට්ටියගේ මධ්‍යන්නේ තියෙනවනේ. ආන් ඒ මධ්‍යන්නේ වතාව වගේ 30 දෙනෙකුත්. හරිද? මධ්‍යන්නේ අඩු ලකුණු ගත්ත නැත්නම් ෆේල් ලකුණු ගත්ත 30 දෙනාගේ ඇවරේජ් එක වතාවත් 30 දෙනෙකුත් ඉන්නවා මේ 4800 ඇතුලේ. හරිද? ඒක නිකන් සරලව ලිව්වොත් එහෙම ළමයි මේ 60 කියලා වෙලා ඔය වගේ 70කුත් ඊට අමතරව ෆේල් වෙච්ච ලකුණු වල මධ්‍යන්නේ ගත්තා කියලා දෙන්නකො. ෆේල් වෙච්ච ලකුණු වල මධ්‍යන්නේ x bar dash නම් එන්නේ ඒ වගේ කට්ටිය 30 දෙනෙකුත්. ඔය ඔක්කොම එකතු කරපුවම තමයි ඔය 4800 එනවයි කියලා කියන්නේ. හොඳද? දැන් මට ඒකෙන් ටක් ගාලා හොයාගන්න පුළුවන්. හරිද? ඒකෙන් මට ටක් ගාලා හොයාගන්න පුළුවන්. මෙන්න මේ කොටස විතරක් විසඳලා ෆේල් වෙච්ච ළමයින්ගේ ලකුණු වල එක මධ්‍යන්නයගේ මේ තියෙන ෆේල් වෙච්ච ළමයින්ගේ ලකුණු වල මධ්‍යන්නේ ලකුණු 20යි කියලා එනවා. අලුත් සම්මත අපගමනයේ 21.5යි කියලා දීලා තියෙනවා. ඒතකොට මේ අලුත් සම්මත අපගමනය කියන්නේ මොකද්ද? එතකොට අලුත් සම්මත අපගමනයේ වර්ගය කියන්නේ 21.5 වර්ගයනේ. ඒ කියන්නේ විචලතාවය වෙන්නේ මේ 21.5 වර්ගය. කීයද එන්නේ 21.5 වර්ගය? උත්තර එනවා 462.25 කියලා. හරිද? ඔය තියෙන විචලතාවය. හරිද? රයිට්. එතකොට
දැන් මේ විචලතාවයේ තේරුම මොකද්ද? මේ විචලතාවයේ තේරුම තමයි පුතේ හරිද මේ විචලතාවයේ තේරුම තමයි අපි දන්නවා SD වර්ගය කියන එක්කෙනාගේ තේරුම නැත්තම් සිග්මා වර්ගය කියන එක්කෙනාගේ තේරුම මේ දත්ත ඔක්කොලාගෙම වර්ග මුළු දත්ත ගාණයෙන් බෙදලා ඒකෙන් මධ්‍යන්නයගේ අඩු කරපුවාම ආපු වගේ. එතකොට සරලව ගත්තොත් මේ තියෙන්නේ 2.25 ඒ කියන්නේ දැන් මෙතන මධ්‍යන්නේ වෙන්නේ ව්‍යාප්තිය මධ්‍යන්නේ. ව්‍යාප්තිය මධ්‍යන්නේ අපිට ආවයි කිව්වේ 48යි කියලා. 48 වර්ගය. හරිද? එතකොට මට ඕනනම් මෙහෙම ලියන්න පුළුවන් fxi ගේ වර්ගය බෙදීම 100 කියන එක්කෙනා අඩු කිරීම 48 වර්ගය. 48 වර්ගය කිය දෙන්නේ 2304 සමානයි 462.25යි. එතකොට මේ මුළු දත්ත ටික එකතුව ගන්න පුළුවන් xi ගේ වර්ගය කියන කට්ටිය ගන්න පුළුවන් xi වර්ගය බෙදීම 100 කියන එක නම් ගන්න පුළුවන් කොහොමද? මේ 2000 ගාන එහා පැත්තට අරන් යනවා. එතකොට 2000 ගාන එහා පැත්තට අරන් ගියම කියෙන්නේ 2766.25යි කියලා. මේ තියෙන දත්ත ඔක්කොගේම වර්ග ටික කියන්නේ ලකුණු ඔක්කොම වර්ග කරලා ඒක සංඛ්‍යාතයෙන් වැඩි කරලා ඒ ටික ඔක්කොම එකතු කරලා 100ෙන් බෙදපුවම එනාගේ තමයි ඔය ආවේ. හරිද? මම මේක 100ෙන් වැඩි කරා කියලා හිතන්නකෝ. එතකොට දත්ත ඔක්කොලාගෙම එකතුවක් ගන්න පුළුවන් නේද? දත්ත ඔක්කොගෙම එකතුව ගන්න පුළුවන් 2766 100ෙන් වැඩි කරලා මේ විදිහට 2,76,625 කියලා. දත්ත ඔක්කොගෙම එකතුව ඔය ආගේ. අපි මේ 70කගේ ලකුණු ගාන දන්නව නේද? මේ 70කගේ දත්ත ඔක්කොගෙම වර්ග ටිකේ අගේ කීයයි කියලා දාවේ අපිට. දැන් ඔයාලා ඒ ගාන හදාගෙන ලියාගත්තා නම් ඔයාලට මතකයි මේ දත්ත ඔක්කොගෙම එකතුව කියන එක නා ගන්න පුළුවන් උනේ අපිට සමීකරණයක් පාවිච්චි කරලා. අපි ඒ ගාන දැන් චුට්ටක් ආයෙ හොයා ගන්න වෙනවා. අපිට ඉස්සෙල්ලා ගාන අපි හදාගත්තේ ඉස්සෙල්ලා ගාන අපි හදාගත්තේ කොහොමද? මෙන්න මේකට අදාළව අපි මෙන්න මේ xi කියන එක්කෙනා xi ගේ වර්ග කියන එක්කෙනා ලියාගත්තේ කොහොමද? 625 වතාවක් f එකතු කිරීම 500 වතාවක් fi එකතු කිරීම 100 වතාවක් fi ගේ වර්ග. ඒ කට්ටියට සිග්මා ලකුණ දාලා. නේද? ඔය විදිහට. දැන් මේක පොඩ්ඩක් සුළු කරලා බලමු. මේක සුළු කරපුවාම එනවා 625 වතාවක් 70. ඊට පස්සේ මෙතන සුළු කරපුවාම එන්නේ 500 වතාවක් 245. ඊට පස්සේ 100 වතාවක් 965. මේක සුළු කරමුකෝ. මේක සුළු කරපුවාම කීයද ආවේ? මට අර දත්ත ටිකේ විතරක් හරිද? අපි දැන් හොයපු දත්ත ටිකේ විතරක් එකතු වෙනවා 2,62,750 කියලා. මුළු දත්තවල එකතුව දැන් අපි ගාන හදලා බලපුවාම මුළු දත්තවල එකතු වෙනවා 2,76,750.
625ක් කියලා. ඒකේ පැහැදිලි තේරුම තමයි අර මුලින් තිබ්බ දත්ත ටික මුලින් තිබ්බ දත්ත 30යි. ඒ කියන්නේ අර අඩු ලකුණු ගත්ත 30 දෙනාගේ ලකුණු ටික ඔක්කොම වර්ග කරලා ඒ ටික එකතු කරපුවාම එන අගය දැන් මට මෙතනින් හොයාගන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේක චූට්ටක් මේ පොඩි කරන්නම්. හරිද? මේ තියෙන්නේ දත්ත ඔක්කොගෙම එකතුව. මේ තියෙන්නේ අර පාස් වෙච්ච ළමයි ඔක්කොගෙම එකතුව. දත්තවල වර්ගවල එකතුව. ඊට පස්සේ මේ කට්ටිය කියන්නේ පාස් වෙච්ච ළමයින්ගේ දත්තවල වර්ගවල එකතුව. එතකොට ඒක ඇතුලෙන් මට ලියා ගන්න පුළුවන් මේ මුළු දත්ත ගාන එකතුව කියන එකේ ඇතුලේ තියෙනවා අපේ ඔය පාස් වෙච්ච ළමයින්ගේ. හරිද? පාස් වෙච්ච ළමයින්ගේ දත්තවල එකතුවයි ඊට පස්සේ ෆේල් වෙච්ච ළමයින්ගේ දත්තවල එකතුවයි. හරිද? මේ තියෙන්නේ ෆේල් වෙච්ච ළමයින්ගේ දත්තවල වර්ගවල එකතුව. ඉතින් මට ඒක හොයාගන්න පුළුවන් සිග්මා fx i ගේ වර්ග ටික කියන එක කෙනා ලියා ගන්න පුළුවන් කොහොමද? 2,76,625 අඩු කිරීම 2,62,750 අඩු කරපු ගම ඕන් අපිට එනවා ඒ දත්ත ටික එකතු. කීය දෙන්නේ කියන්නේ? දහතුන්දාස් 875ක් කියලා එනවා. ඔය තියෙන ඒ දත්තවල එකතු. ඒ දත්තවල එතකොට SD අගේ මේ SD ගේ වර්ගය නැත්තම් ඒ දත්තවල විචලතාවය ගන්න ඕන නම් අපි කරන්න ඕනේ මොකද්ද? ඒ දත්තවල ඔක්කොගෙන් වර්ග ටික එකතුව 30න් බෙදලා ඒකේ ඇවරේජ් එක. ඒකේ ඇවරේජ් එක අපි හොයාගත්තනේ 20යි කියලා. 20 වර්ගයෙන් අඩු කරනවා. දැන් 20 වර්ගය අඩු කරනවා. ඒන උත්තරේ.
ඊට පස්සේ කැලෙත් මම ගාන හදාගෙන යන්නම්. මේකේ මම සම්මත අපගමනයේ විදිහට ගන්නේ මොකද උපකල්පිත මධ්‍යයන්නේ විදිහට ගන්නේ 55.
ගෑනු ළමයින්ගේ තොරතුරු ටික මේ විදිහට හොයාගන්න පුළුවන්. ඒ කට්ටියගේ දැන් පාස් වෙච්ච කට්ටියගේ ඇවරේජ් එක අපිට ආවා 52.78යි. ඒ කට්ටියගේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් මොකද නැත්නම් සම්මත අපගමන 11.3යි. ඊට පස්සේ ළමයි 100 දෙනාගේම මධ්‍යන්නේ 50යි සම්මත අපගමනේ 15යි කියලා දීලා තිබ්බහම ළමයි ඔක්කොගේම දත්තවල එකතුව 5000යි. ඊට පස්සේ දත්තවල වර්ගයන්ගේ එකතුව 2,75,72500යි කියලා ගන්න පුළුවන්. එතකොට පේඩිච්ච කට්ටියගේ විස්තර ටික මේ විදිහට සුළු කරලා අර කලින් ගාන වගේම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අමාරුයි කියලා තිබ්බ 2011 ගාන හදන විදිහ චුට්ටක් කියන්නම්. මෙතන 17 වෙනි ගානේ B කොටස 17 වෙනි ගානේ B කොටස ගත්තාම ගානේ කියනවා x1 x2 x3 කියලා ওই විදිහට නිරීක්ෂණ කුලකයක මධ්‍යන්නේ හා සම්මත අපගමනයේ පිළිවෙලින් x බාහ sx වේ. a හා b නියත වන y සමානයි yi සමානයි a ධන bx රේඛීය පරිමාණය යොදාගෙන මෙන්න මේ නිරීක්ෂණ කුලකය x1 x2 ඔන්න ඔය කුලකයේ පරිමාණයට කර ඇතයි සිතමු. හරිද? y බා සමානයි a එකතු කිරීම b වතාවක් x බාහ මෙන්න මේක බව පෙන්වන්න. මෙහි y බාහ s මොන්නේ කුලකයේ මධ්‍යන්නේ හා සම්මත අපගමනයේ වේ කියලා දීලා තියෙනවා. දැන් මේ කොටස විතරයි අතරම අමාරුම තමයි වෙන්නේ. තේරුම් ගන්න ඕනේ කැලල තමයි මේ ගාන හදන්නේ අර අපි x වර්ගය ගත්ත විදිහ මතකයිනේ. ආන් ඒ විදිහටම තමයි. හරිද? මම චූට්ටක් උදව් කරන්නම් මේ ගානට. හරි පුතේ මේ ගානේ අර සාමාන්‍ය මේ මොනවාද දීලා තියෙන දත්ත ටිකම පාවිච්චි කරලා ගාන හදාගෙන යෑමක් තියෙන්නේ. දැන් මේකේ yi කියන එක්කෙනා සමානයි නම් a එකතු කිරීම b වතාවක් xiට ඊට අමතරව x bar කියලා කියන්නේ සියලුම xi අගයන් එකතු කරලා n වලින් බෙදපුවාම එන අගය නම් මට පුළුවන් මේකෙත් මේක දැන් yi සමානයි a එකතු කිරීම b xi නම් සිග්මා ලකුණු දාලා මේ කට්ටිය ලියා ගන්න. හරිද? අර දෙපැත්තම අර අනුකලනය කරනවා වගේ දෙපැත්තම සිග්මා ලකුණු දාලා වෙලා i පදයන් ටික ওই විදිහට එකතු කරගෙන යන්න පුළුවන් එක දිගට. ඊට පස්සේ මේක පොඩ්ඩක් සුළු කරන්න පුළුවන් මේක ලියන්න පුළුවන් n වතාවක් a එකතු කිරීම b වතාවක් සිග්මා xi කියලා. මෙයා නියතයක් හින්දා නියතය n වතාවක් එකතු වෙනවා. මේකේ b කියන එක්කෙනා නියතයක් හින්දා xi කියන එක්කෙනාගෙන් එළියට ගන්නවා. ඊට පස්සේ මේ ප්‍රකාශනයම මේක එක කියලා දාලා වෙලා මේ එක කියන එක්කෙනා n ගෙන් බෙදවුවොත් එහෙම සිග්මා yi කියන එක්කෙනා බෙදීම n සමානයි a එකතු කිරීම b වතාවක් සිග්මා xi බෙදීම n කියලා එනවා. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා y bar සමානයි a එකතු කිරීම b වතාවක් x bar කියලා. හරි. සාමාන්‍ය සුළු කිරීමක් තියෙන අතරම. ඊට පස්සේ කියනවා y මෙන්න මේ කාරණාව බව පෙන්වන්න කියලා. ඒකෙත් දන්නවා ඔයාලා දන්නවා x කියලා කියන්නේ මේ දත්ත ඔක්කොගේම වර්ග ටික එකතු කරලා දත්ත ගානෙන් බෙදලා අඩු කරන්න ඕනේ එයාගේ x bar කියන එක්කෙනාගේ වර්ගය. හරිද? ඒතර y bar කියන එක්කෙනා කොහොමද ගන්නෙ? y bar කියන එක්කෙනා මට ලියන්න පුළුවන් මේ sy කියන එක්කෙනා sy ගේ වර්ගය කියන එක්කෙනා ලියන්න පුළුවන් සියලුම y අගයන්ගේ වර්ග ටික එකතු කරලා ඒක n වලින් බෙදලා y bar වලින් අඩු කරපුවාම මේකෙන් මේව කරපුවාමනේ.
මෙතන y වර්ගය කියන එක කෙනා ලියන්න පුළුවන් a එකතු කිරීම b වතාවක් x ගේ වර්ගය බෙදීම n අඩු කිරීම මේ y භාගයේ වර්ගය කියන එක කෙනාත් ලියන්න පුළුවන් a එකතු කිරීම b x භාගයේ සම්පූර්ණකයේ වර්ගය කියලා. දැන් මේක සුළු කරන්න. මේක සුළු කරගෙන යන්න බලන්න. එතකොට කොහොමද එන්නේ? සිග්මා a වර්ගය ධන දෙවතාවක් abx එකතු කිරීම b වර්ගය x x වර්ගය බෙදීම n අඩු කිරීම a වර්ගය ධන b දෙක වතාවක් ab x භාගේ x බා අඩු කිරීම b වර්ගයේ x භාගේ වර්ගය. හරි. ඊට පස්සේ දැන් මේක සිග්මා ලකුණ තියෙන කොටස් ටික වෙන් කරලා ලිව්වොත් එහෙම මෙන්න මේ කැලල ලියන්න පුළුවන් කෙලින්ම a වර්ගය කියලා. මොකද n වතාවක් a වර්ගය බෙදීම n කියලා එන්නේ. මේ කොටස ලියන්න පුළුවන් දෙවතාවක් a b x බා කියලාම ඔයාලට ඒක ලියලාම පෙන්නන්න සිග්මා x බෙදීම n කියලා එන්නේ. එකතු කිරීම මේ කැලල ලියන්න පුළුවන් b වර්ගයේ වතාවක් x භාගයේ වර්ගය කියලා. නැත්නම් x වර්ගය බෙදීම n කියලා. ඔය විදිහට. මේ කොටස ලියන්න පුළුවන් ඔව් ඒක ඒ විදිහටම දැනට ලියාගමුකෝ. මේක ටිකක් සුළු කරලා බලන්නකෝ. සුළු කරපු ගම ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ කොටස් ටික කැපිලා යනවා කියලා. මේ a වර්ගයට මේ පැත්තේ a වර්ගය කැපිලා යනවා. ඊට පස්සේ මෙන්න මේ කොටසට b වර්ගය සිග්මා x වර්ගය බෙදීම n අඩු කිරීම b වර්ගයේ x භාගයේ වර්ගය කියලා ඔන්නෝම කැලලක් එනවා. එතන හැබැයි එකතු කිරීමක් විදිහට එන්නේ. හරි හරි මෙතන එකතු කිරීමක් තියෙනවා. එතකොට මෙතන අඩු කිරීමක් වෙනවා. හරි. මෙතන අඩු කිරීමක් විදිහට එනවා. b වර්ගය එළියට ගත්ත ගමන් b වර්ගය එළියට ගත්ත ගමන් x sx ගේ වර්ගය කියලා එනවා. දැන් එතකොට මම මේ දැන් මේ ගානේ ආය සංඛ්‍යානයේ කොටසක් කියලා ඇත්තටම පාවිච්චි කරේ මේ සමීකරණයක් විතරයි. හරි මෙන්න මේ සමීකරණ දෙක විතරයි පාවිච්චි කරේ. මෙයාවයි මේ සමීකරණ දෙක විතරයි පාවිච්චි කරේ. ඉතිරි ඔක්කොම නිකන් සාමාන්‍ය සුළු කිරීම. දැන් මේ ගාන අමාරුයි කියලා හිතෙන්න හේතුව මේක තියෙන නිකන් අමුතු විදිහට නෙවෙයි. කාර ගොඩක් කරලා තියෙන්නේ. මේ වරහන් දාලා එන ඉලක්කම් අකුරු දාලා අර විකිපීඩියා එකේ ගණන් බලනවා කියනවා. හරිද? යාලා නිකන් ඉංග්‍රීසි නමක් හොයාගෙන මැත්ස් වල තියෙන ඉංග්‍රීසි නමක් හොයාගෙන නිකන් net එකේ සර්ච් කරලා බලන්නකෝ. එතකොටත් එන්නේ මේ වගේ නිකන් අමුතු සුළු කිරීම. මෙහෙට දාලා විකාර සුළු කිරීම එනවා. හැබැයි ඒකේ චූට්ටක් හිමින් සැරේ මේ ගාන ටිකක් කොලේක ලියාගෙන හදාගෙන බලාගෙන යනකොට එතන තියෙන්නේ අර මේ එච්චර අමාරු සුළු කිරීමක් නෙමෙයි. සාමාන්‍ය අර මේ ඉලක්කම් සුළු කරන එකම තමයි. මේක ඔයාලා මේ වගේ ගානකට බහින්න නැත්තේ
පටන් ගද්දිම හිතනවා අපේ අපෝ මේ ගාන නම් මේ වාත ගාන වාතයක් වෙනවා කියලා. right? ඒක ඉතිරි කොටස් ටික බලවොත් එහෙම ඒත් ඒ විදිහමයි. right. මේ ගාන හදපු විදිය පැහැදිලි නේද?